නානාවිධ දේශයන්හි නේක රසරහස් කැටයූ සුපවේදයන් දසදහස් ගණනින් පවතින බව රහසක් නොවේ. එහෙත් මේ සියලු රසරහස් සහිත ප්‍රනීත රසාහාර වට්ටෝරු සියල්ලේ දිව හඳුනන එකම පොදු රසකාරකයක් තිබෙනවා. ඒ ලුණු. ලුණු නැති ආහාරක නිසි රස උත්තේජනයක් පවතින්නේ නැහැ. ඉපමණටම රස පහසේ ඉහළ කාරකය වන්නේ ලුණුයි. ලුණු ජලීය ද්‍රාවණයක් ලෙස මුහුදු, විල් හා කලපුවලද නිදි හෝ ආකර ලෙසද පවතිනවා. ලුණු හෙවත් සෝඩියම් ක්ලෝරයිඩ් මනුෂ්‍ය ශරීරයේ පෝෂණය හා වර්ධනය සඳහා අත්‍යවශ්‍යම ද්‍රව්‍යයක්. ශරීරයට ලුණු හිඟවීමෙන් නොයෙක් රෝග ලක්ෂණ මතුවන බව වෛද්‍ය පර්යේෂණ සනාථ කරනවා. පුරාවිද්‍යා සොයා ගැනීම අනුව මිනිස් ආහාර රසවත් කිරීමට මෙන්ම ආහාර කල් තබා ගැනීමටත් ලුණු භාවිත කිරීමට පටන්ගෙන තිබෙන්නේ වසර 4000කට පමණ පෙර සිටයි. බුදුදහමේ දෙවන ධර්ම සංගායනාවේ අලච්චි වජ්ජි භික්ෂූන්ගේ දස අකප වස්තුවේද බයිබලයේ ක්‍රියාපොතේ ඔබ පොළොවේ ලුණුමෙන් වන්න යයිද ශුද්ධ වූ කුරානයේ අහිතක් කරන නිවසකින් ලුණුවත් නොගන්න යයිද කියා තිබීමෙන් ලුණුවලට ඇත්තේ අපමණ ඉතිහාසයක් බව හඳුනාගත හැකියි. ශ්‍රී ලංකාවේ ලුණු පිළිබඳ අතීතාවර්ජනය කරන විට ස්කන්ධ පුරාණයේ කතරගම දෙවියන් පිළිබඳ පුරාවෘතෙහිද ඉංග්‍රීසි පාලන සමයේ ජෝන් ඩොයිලිගේ වාර්තාවල සඳහන් වන ලුණු ලන්දේසින් විසින් භාවිත කරන ලද්දේ රටේ ස්වාධිපත්වයට තර්ජනයක් ඇති කිරීමට සාධකයක් ලෙසයි. කන්ද උඩරටට ලුණු යැවීම නතර කිරීමෙන් ජනතාව රජතුමා කෙරෙහි කලකිරවීමට ඔවුන් උත්සුක වුණා. කර්මාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ලුණු නිෂ්පාදනයේ පුරෝගාමී වූයේ රාජ්‍යංශයයි. ඒ අනුව වේලි කලාපීය සහ අර්ධ ශුෂ්ක කලාපීය සමුද්‍රාසන්නව නිෂ්පාදන ආයතන කිහිපයක් ස්ථාපිත කෙරුණා. ඒ අතරින් එලිෆන්ට් පාස්, පුත්තලම සහ හම්බන්තොට ප්‍රධානයි. වර්ෂ 1938 සිට දෙපාර්තමේන්තුවක් යටතේ පැවතුන මෙම නිෂ්පාදන ආයතන 1966 දී ජාතික ලුණු සංස්ථාව ලෙස ස්ථාපිත වුණා. වර්ෂ 1987 දී ජනවාර්ගික ගැටලු උත්සන්න වීමත් සමග එලිෆන්ට් පාස් ලුණු ලේවායේ නිෂ්පාදන කටයුතු සපුරා ඇන හිටි අතර වර්ෂ 1997 දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහා ලේවාය, බුන්දල ලේවාය සහ පළටුපාන ලේවාය ඒකාබද්ධ කර ලංකා සෝල්ට් ලිමිටඩ් පිහිටුවනු ලැබුවා. ඒ අනුව ලංකා සෝල්ට් ලිමිටඩ් ආයතනය රටේ ලුණු නිෂ්පාදනයෙන් 65%ක 70ක ධාරිතාවක් දරනවා. අතීතයේදී ලොකු කුඩා ભેදයකින් තොරව සෑම නිවසකම ලුණු පොල් කට්ටට හිමි වූයේ ප්‍රමුඛ ස්ථානයක් මෙන්ම එය සාම්ප්‍රදායික වටිනාකමක්ද වුණා.
වියලි ශුෂ්ක කලාපයකුවත් හම්බන්තොට හිමිදිරිය පැහැසරයි, සුන්දරයි. නේක සියතුන් මෙන්ම කලපුවාසේ කුරුල්ලන්ද ඊට එක් කරන්නේ අපූරු චමත්කාරයක්. මේ සුන්දර පරිසරයේ මහලේවාය, බුන්දල සහ පළටුපාන ලේවායන් පිහිටා තිබෙනවා. ඔබ අප මුළු තැන්ගෙවල වැඩිමනත් භාවිත වන ලුණු නිපද වෙන්නේ මේ ලේවායන් තුළයි. ලෝකයේ වෙනත් රටවල් විවිධ ආකාරයෙන් ලුණු නිෂ්පාදනය සිදු කරනු ලැබුවද ලංකා සෝල්ට් ලිමිටඩ් හි නිපදවන ලුණු මුහුදු ජලයේ භාවිතයෙන් විස රසායන ඉවත් කර ඊට හාත්පසින් වෙනස් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් අනුවයි සැකසෙන්නේ. සාමාන්‍ය මුහුදු ජලයේ ඇති සංයුතිය 96.5% ජලය සහ ඛනිජ ලවණ සාන්ද්‍රණය 3.5% ලෙසයි දැක්වෙන්නේ. මුහුදු ජලය සූර්ය කිරණ මගින් වාෂ්පීකරණයට ලක්කර එහි ඇති ලවණ එක් අවස්ථාවන්හිදී ස්පටීකරණය කරමින් අවසානයේ ශුද්ධ ලුණු නිපදවා ගැනීමේ මෙම ක්‍රමය භාගික ස්පටීකරණය ලෙස විද්‍යාත්මකව හඳුන්වන අතර එහි සාන්ද්‍රණය බෝම් හයිඩ්‍රෝමීටරේ භාවිතයෙන් මැනගනු ලබනවා. ලුණු නිෂ්පාදනය සඳහා භෞතික සහ පාරිසරික සාධක කිහිපයක් මූලික වෙනවා. ඒ අතර මුහුදු ජලයේ පහසුවෙන් ලබා ගැනීම, අඩු වර්ෂාපතනය, වියලි දේශගුණයක්, තද හිරු එළිය පැවතීම, වියලි සුළඟ, ජලය කාන්දු නොවන ඝන මැටි සහිත පොළොවක් පිහිටීම වැනි සාධක අතින් ලංකා ලුණු සමාගම ඉතා ඉහළින්ම පරිපූර්ණයි. ඒ අනුව ලංකා ලුණු සමාගම පෙබරවාරි සිට අප්‍රේල් දක්වා යල කන්නේදීත්, ජුනි සිට සැප්තැම්බර් දක්වා මහ කන්නේදීත් ලුණු නිෂ්පාදන කටයුතු සිදු කරනු ලබනවා. පිරිසිදු ලුණු නිෂ්පාදනය සඳහා වන ක්‍රියාවලිය අධීර ගණනාවකින් සමන්විත වූවක්. ප්‍රථමයෙන් ගැඹුරු මුහුදින් පිරිසිදු ජලයේ රළ බදනය නැමැති ස්ථානයේ ඇති විදුලි පොම්ප දෙකක් මගින් ඇල මාර්ගයන් වෙත කරදිය පොම්ප කරනු ලබන අතර එම ජලය කිලෝමීටර 1ක් දුරට ගලා ගොස් පළවෙනි ජලාශය වෙතට යොමු කෙරෙනවා. සියක භූමි ප්‍රදේශයකින් සමන්විත කොහොලංකල ලේවායෙහිවත් පළවෙනි තටාකය මුහුදු ජලය ප්‍රාථමිකව රැස්කර තබන තටාකය ලෙසයි හැඳින්වෙන්නේ. මෙහි සාන්ද්‍රණය බෝමේ අංශක 3.5ක් වූ මුහුදු ජලය බෝමේ අංශක 6ක් 7ක් දක්වා සාන්ද්‍රණය වැඩි කර ගන්නවා. මෙසේ ප්‍රාථමික රැස්කරන තටාකයේ ජලය කොහොලංකල ලේවායේ සිට මහ ලේවාය දක්වා කිලෝමීටර 1ක පමණ දුරක් ඇලමාර්ග ඔස්සේ ගමන් කර දෙවන රැස්කරන තටාකයේ වෙත යොමු කරනු ලබනවා. එහිදී ජලය වාෂ්පීකරණය වීමේ ප්‍රතිඵලයක් ලෙස භූමියේ අගය 6 සිට 10 දක්වා ඉහළ නගිනවා. මෙම තත්ත්වය යටතේ අයන් ඔක්සයිඩ් සහ කැල්සියම් කාබනේට් පතුලේ තැන්පත් වෙනවා. ඉන්පසුව සිදුවන්නේ මෙම ජලය නොගැඹුරු කන්ඩෙන්සර් තටාකෙහිවත් වාෂ්පීකරණ තටාක වෙතට යොමු කිරීමයි. මෙම තටාක නොගැඹුරු සහ විශාල බැවින් මෙහිදී කරදියේ සාන්ද්‍රණය ඉතා ඉක්මනින් ඉහළ ගොස් සාන්ද්‍රණ අගය භූමි අංශක 14 සිට 22 දක්වා වැඩි වී තටාක පත්ලේ කැල්සියම් සල්ෆේට් හෙවත් ජිප්සන් තැන්පත් වීම සිදු වෙනවා. තටාකයන්හි එකතු වන ජිප්සන් එකතු කිරීම සඳහා ස්ථිර සහ වාරික ක්‍රමයට කටයුතු කරන සේවක මණ්ඩලයක් සැදී පැහැදී සිටිනවා. මෙම ජිප්සන් ප්ලාස්ටර් ඔෆ් පැරිස් සහ සිමෙන්ති නිෂ්පාදනය සඳහා යොමු කෙරෙනවා.
ඉන්පසු මෙම සාන්ද්‍ර කරදිය තුන්වන තටාකෙහිවත් සාන්ද්‍ර කරදිය එක්වැස් කර තබන ගැඹුරු තටාක වෙත ගලා යාමට සලස්වන අතර මෙම තටාක තුලදී බෝමේ අගය 24 දක්වා ඉහළ යනවා. බෝමේ අගය 24ක් වූ සාන්ද්‍ර කරදිය හතරවන තටාකයේ හෙවත් ස්පටීකරණ තටාක එනම් ලුණු මුදවීමේ තටාක තුළට ගලා යාමට සලස්වනු ලබනවා. මෙම තටාක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකි. එනම් නොගැඹුරු ස්පටීකරණ තටාක සහ ගැඹුරු ස්පටීකරණ තටාක ලෙසයි. වර්ෂාකාලයෙන් පසු ලුණු මුදවන තටාකවල තැන්පත් වී ඇති මඩ සහ අපද්‍රව්‍ය ඉවත් කර ලුණු මිදීමට සුදුසු අන්දමට සකස් කරනු ලබනවා. මෙලෙස සකස් කරන ලද ලුණු මුදවන තටාක වෙත බෝමේ අගේ 24 ප්‍රමාණයේ සාන්ද්‍රකාරම් දියසොරව් මගින් හෝ පොම්ප මගින් ඇතුළත් කිරීම සිදුවෙනවා. බෝමේ අංශක 24 වූ මුහුදු ජලය ස්පටීකරණය කරන තටාකවලට ඇතුළත් කළ පසු එහි සාන්ද්‍රණය බෝමේ අංශක 26 පමණ වන විට ලුණු මිදීම ආරම්භ වෙනවා. ප්‍රමිතියෙන් උසස් ලුණු ලබා ගැනීම සඳහා දින 35ත් 40ත් අතර කාලයක් ගත වෙනවා. ඊට යහපත් කාලගුණය අධික ශූර්ය රශ්මිය මෙන්ම වියලි සුළඟද අත්‍යවශ්‍ය සාධකයි. මෙලෙස ලුණු නිර්මාණය කිරීම සඳහා මුහුදේ සිට ලබා ගන්නා කරදිය මාස 3ක 4ක කාලයක් සිදුවන පරිණාමික ප්‍රතිඵලයක් වශයෙන් සෝඩියම් ක්ලෝරයිඩ් හෙවත් සාමාන්‍ය ලුණු නිපදවීම සිදු කරනු ලබනවා. මුහුදු ජලය බෝමේ අංශක 26 පමණ වන විට අධික රෝස පැහැයක් ගනු ලබනවා. මීට හේතුව වන්නේ හෙලෝ බැක්ටීරියා නැමැති ඒක ශෛලික ජීවියකි. මෙම බැක්ටීරියා විශේෂය සාන්ද්‍ර ලුණු ද්‍රාවණයේදී විනාශ වී රොඩොප්සීම් නැමැති දීප්තිමත් රෝස පැහැති වර්ණයක් පිට කිරීම මේට හේතුවයි. ලුණු ස්පටීකරණය කරවාගත හැක්කේ බෝමේ සාන්ද්‍රණය 24.5 බිඳුවේ සිට බෝමේ 29 අතර පරාසයකය. මෙම කාලය තුළ බ්‍රයින් ද්‍රාවණයේ ඇති ලුණු සාන්ද්‍රණය සීග්‍රෙන් පහළ යන අතර මැග්නීසියම් ලවන සාන්ද්‍රණය ඉහළයයි. එහි ප්‍රතිඵලයක් ලෙස බෝමේ අගය 30ක් පමණ වන විටදී මැග්නීසියම් ලවන ස්පටීකරණය ආරම්භ වේ. මැග්නීසියම් ලවන මිනිස් ශරීරයට අහිත කරවන අතර තිත්ත රසයකින් යුක්ත වෙයි. ලුණු නිෂ්පාදනයේදී ලුණු ස්පටීකරණයට ඉඩහැර මැග්නීසියම් ස්පටීකරණය වීමට පෙර මෙම තිත්ත රසති ද්‍රාවණය ඉවත් කර ලුණු කැඩීම සිදු වෙනවා.
එම ලුණු සැනින් ට්‍රැක්ටර් මගින් පිටතට රැගෙන යනවා. එක් කාන්තාවක් දිනකට ලුණු මෙට්‍රික් ටොන් 2.25ක ප්‍රමාණයක් කැඩිය යුතුයි. එක් අයෙක් සිය සේවාමුරය තුළ ලුණු ට්‍රැක්ටර් 3ක් පැටවිය යුතුයි. සාමූහික ක්‍රියාවලියක් ලෙස සිදුවන මෙම කාර්ය සඳහා සාමාන්‍යයෙන් එක් ලුණු ට්‍රේලරයක් පැටවීම සඳහා ගතවන්නේ මිනිත්තු 2-3 අතර පමණ කාලයක්. එතරම් වේගයෙන් ඔවුන් සිය කටයුතු සිදු කරනවා. උදෑසන 6:30ට සේවයට වාර්තා කරන සේවකයන් 10:30 පමණ වන විට සිය දෛනික ඉලක්ක සපුරාලනවා. ලුණු අස්වැන්න නෙලා ගැනීමෙන් පසු ඒවා ලුණු වේදිකාවෙත ප්‍රවාහනය කර ලුණු අට්ටි නිර්මාණය කරනවා. එසේ නෙලූ ලුණු වේදිකා මත ප්‍රිශ්මයක ආකාරයකට ගොඩගසා පොලිතීන් ආවරණ යොදා පොල්ලතුවලින් වසා මාස 6ක පමණ කාලයක් තබනු ලබන්නේ ලුණු මේරීම සඳහායි. මෙහිදී ලුණුවල ඇති මැග්නීසියම් ලබන වායුගෝලයේ ඇති ජලවාෂ්ප උරාගෙන ලුණු අට්ටිය පතුලට ගලා යෑම සිදු වෙනවා. මෙමගින් අලුත් ලුණුවල ඇති තිත්ත රසය ඉවත් වෙනවා. ලුණු අට්ටි නිර්මාණය කිරීමෙන් පසු දින 7-10ක් පමණ ගිය පසුව ඉන් ලබාගන්නා සාම්පල රසායනාගාර පරීක්ෂාවට ලක් කෙරෙනවා. ඉන් පසුවයි අයිඩින් ලුණු නිෂ්පාදන ක්‍රියාවලියට හා කාර්මික කටයුතු සඳහා කර්මාන්ත ලුණු නිකුත් කිරීම සිදු කෙරෙන්නේ. නිෂ්පාදන ක්‍රියාවලිය අවසන් කළ ලුණු වෙළඳපොළට නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භමින් අට්ටි ගැසූ ලුණු පටියක් දිගේ තට්ටු 4ක් ඉහළට ගෙන යනවා. එහිදීද අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදු කෙරෙනවා. ඉන් පසුවයි ඒවා අඹරන යන්ත්‍ර වෙත යොමු කෙරෙන්නේ. මිලිමීටර 4 සිඟිති කැටවලට කැඩුණු ලුණු බෝමේ යගය 24 සාන්ද්‍ර ජලයෙන් සෝදා අපද්‍රව්‍ය ඉවත් කර පිරිසිදු කිරීමෙන් පසු යන්ත්‍රානුසාරයෙන්ම හොඳින් වේලා ගන්නවා. පොටෑසියම් අයඩේට් හෙවත් අයිඩීන් මිශ්‍ර කිරීම සිදු කෙරෙන්නේ ඉන් පසුවයි. ශ්‍රී ලංකාවේ අයිඩීන් ඌනතාවයට පිළියම් යෙදීමට සුදුසුම මාධ්‍ය ලෙස ලුණු භාවිතා කරනවා. 1980 අංක 26 දරන ආහාර පනතේ විධිවිධානයන්ට අදාළ වන පරිදි ලුණුවලට මිශ්‍ර කරන අයිඩීන් ප්‍රමාණය සෑම විටම කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් 15-30 අතර අගයක පවත්වා ගන්නා අතර නිරතුරුවම රසායනාගාර පරීක්ෂණ මගින් එය තහවුරු කර ගන්නවා. අවසන් අධීරයට පැමිණෙන සිඟිති කැට ලක් ලුණු ලෙස කිලෝග්‍රෑම් 1ක් ප්‍රමාණයෙන් පැකට්වලට අසුරා ඉතා පිරිසිදුව වෙළඳපොළට නිකුත් කිරීම සඳහා ගබඩා වෙත යැවෙනවා. විශාල පිරිසකට රැකියා සපයමින් සිටින ආයතනයක් විදියටත් දිස්ත්‍රික්කයේ තියෙන විශාලතම කර්මාන්තශාලාවක් සහිතව ජනතාවට ඵලදායී සේවයක් ලබා දෙන ආයතනයක් විදියටත් අපිට හැකියාව ලැබිලා තියෙනවා ලංකා ලුණු සමාගම හොඳ තත්වයකට සුබවාදී හොඳ තැනකට ගේන්න. අපගේ අරමුණ සමස්ත ශ්‍රී ලංකා වාසී ජනතාවටම හොඳ ගුණාත්මක භාවයෙන් යුත් ප්‍රමිතියෙන් යුත් ලුණු ලබා දෙන එක. අපේ ලක්ලුණු එක
සුපරීක්ෂාවෙන් හොඳ කර්මාන්තශාලාවකින් එළියට එන එකක්. වෛද්‍ය උපදෙස් අනුව බැලුවොත් වෛද්‍යවරයාගේ නිගමනය තියෙන්නේ ලුණු වැඩිය කන්න එපා කියලා. හැබැයි ලුණු නැතුව කෑම රස කරන්න අමාරුයි. එසේනම් මේ ලක්ලුණු පැකට් එකේ තියෙන විශේෂත්වය තමයි ලක්ලුණු ඊටාම ස්වල්පකින් කෑම රස වේලක් බවට පත් කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ලංකා ලුණු සමාගම හැටියට ප්‍රමිතිකරණයකින් මේ නිෂ්පාදනය කරන ලක්ලුණු පැකට් එක ලබා ගැනීම මම හිතන්නේ අපේ පාරිභෝගිකයාට දෙන්න පුළුවන් හොඳ පණිවිඩයක්. ඉදිරියේදී අපි ලංකාවේ 90% විතර ලුණු අවශ්‍යතාවය සපයන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ අපේ වගකීම ලංකාවට ලුණු ගෙනීම නවත්තන එක. ඒ වගකීම අපි ඉස්සරහදී දරන්න සූදානම් වෙනවා. SLS 79 ප්‍රමිති සහතිකය ISO 9001 තත්ත්ව කළමනාකරණ පද්ධති සහතිකය සහ ISO 22000 ආහාර සුරක්ෂිතතා පද්ධති සහතිකයේද ලක්ලුණු නිෂ්පාදනය සඳහා ලබාගෙන තිබෙනවා. මෙසේ පිරිසිදුවට නියම ප්‍රමිතියට අනුව නිපදවන ලක්ලුණු එහි සඳහන් පිරිවිතරණයන්ට අනුකූල වන පරිදි ලක්ලුණු සන්නාමය යටතේ වෙළඳපොළට නිකුත් කෙරෙනවා. සෝඩියම් ක්ලෝරයිඩ් හෙවත් ලුණු ආහාරය සඳහා මූලිකවත් බොහෝ නිෂ්පාදන සඳහාද අමුද්‍රව්‍යයක් ලෙසත් භාවිතා කරනවා. එසේම ළමා පරපුරේ බුද්ධිවර්ධනය හීනවීම මානසික සහ කායික වර්ධනය අඩපනවීම වැනි රෝග සඳහාත් ගැබිනි මව්වරුන්ට අයිඩීන් ඌනතාවෙන් ඇතිවිය හැකි ගබ්සාවීම් මලදර උපත් වලක්වා ගැනීම පිණිස අවශ්‍ය අයිඩීන් සපයා ගැනීම පිණිසත් ලංකා ලුණු සමාගම අයිඩින් මිශ්‍ර ලක්ලුණු නිෂ්පාදන කිහිපයක්ම වෙළඳ පොළට ඉදිරිපත් කරනවා. එසේම ලුණු නිෂ්පාදනයේදී ඉවත් කරනු ලබන ඉතා වටිනා ලවණ සහිත ගණකාරම් ජලය යොදාගෙන සහින්දලුණු නිෂ්පාදනය, කෘෂිකාර්මික පොහොරක් වන සියොනයිට් නිෂ්පාදනය, ඉතා වටිනා රසායනික ද්‍රව්‍යයක් වන බ්‍රෝමීන් නිෂ්පාදනය සහ ලුණු ආශ්‍රිත නිෂ්පාදනයක් වන කෝස්ටික් සෝඩා නිපදවා ගැනීමට හැකියාව තිබෙනවා. ආහාරපාන නිපැයුම පිළිබඳ තත්ත්ව සහතික රාශියක් දින ඇති ලක්ලුණු සැබවින්ම ශ්‍රී ලාංකිකයන්ගේ දෛනික ලුණු අවශ්‍යතාවය මෙන්ම ශරීර සෞඛ්‍යද සුරැකෙන ඉතා මහඟු නිෂ්පාදනයක්. මනුෂ්‍ය දිවියේ අත්‍යවශ්‍යම කාරකයක් වන ලුණු භාවිතාව සරලුවත් එහි නිෂ්පාදන ක්‍රියාවලිය බොහෝ කාලයක් ගතවන බොහෝ මිනිස්ශ්‍රමයක් වැයවන දීර්ඝ ක්‍රියාවලියක්. එම ක්‍රියාවලිය මැනවින් කළමනාකරණය ලංකා සෝල්ට් ලිමිටඩ් හම්බන්තොට මහලේවාය බුන්දල සහ පලටුපාන ලේවායන් මූලික කරගනිමින් රටේ ලුණු අවශ්‍යතාවෙන් 65%ක 70ක ප්‍රමාණයක් සපුරාලමෙන් ලක්ලුණු වෙළඳ පොළට ඉදිරිපත් කරනු ලබන්නේ මහත්